එතකොට අපි කතා කර කර හිටියේ array access කරන්නේ කොහොමද කියලා. එතකොට අපි square bracket එක ගැන දැන් ඉගෙන ගත්ත square bracket එකයි array name එකයි අපිට වැදගත් වෙනවා කිව්වා. අපි හදාගත්ත එකේ array name එක තමයි array කියන එක. ඊට පස්සේ මම underscore එකක් දාගත්තා. මේක අපිට ගන්න ඕනේ මොකද්ද පාවිච්චි ගන්න ඕනේ කිව්වේ square bracket එකත් එක්ක index එක. මේ 10 කියලා මෙතන දාගත්තොත් එහෙම අපි array කියන එකේ store කරන් ඉන්න 10 වෙනි index එකට අදාළව value එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ value එක තමයි එන්නේ. දැන් අපි access කරන විදිහ බලමු practically. මම code block එකට ආව මේ විදිහට. දැන් මෙතන element මට ගොඩක් බලා ගන්න පුළුවන්. මම මේ ටික ඔක්කොම මේ පහළ දාන් ඉන්නේ පැහැදිලි වෙන්න. ඊට පස්සේ දැන් array එක declaration එකට පස්සේ මෙතනින් මම දෙනවා දැන් මේ ඔක්කොම integer නේ integer number කියලා variable එකක් හදලා number ට දෙනවා array ගේ index එකක් අපි අරගෙන index එක අපි දෙමු 10 වෙනි index එක. අපි දැන් මේ 10 තියෙන්නේ කොහෙද කියලා බැලුවොත් මෙතන මෙයා පටන් ගන්න 0 වලින් මෙතෙන්දී 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10 කියලා එන්න ඕනේ. එහෙනම් මේ 20 කියන value එක. එහෙනම් දැන් මේ number ගේ store වෙන්න ඕනේ 20 කියන value එක. අපි බලමු එයා දෙන්නේ කියලා cout එකක් දාලා number ව දාගත්තා. inline හරි. ඔය විදිහට දාගත්තා. දැන් run කරලා බලමු number ගේ value එක කීයද කියලා. ඔන්න දැන් number ගේ value එක ඇවිල්ලා තියෙනවා 20යි කියලා. එහෙනම් අපි දැන් ගත්තේ index 10ට අදාළව තමයි value එක අපි ඉල්ලුවේ. index 10ට අදාළව දුන්නා එයාලා හරියටම අපි බලාපොරොත්තු වෙනවා value එක. index 10 value එක අපි දැක්ක 20යි කියලා. ඒ 20 අපිට answer එක විදියට දීලා තියෙනවා. ඔය විදිහ තමයි ඒතර access කරගන්නේ අපි square bracket එක පාවිච්චි කරලා. දැන් අපිට මේ තියෙන එකක් වෙනස් කරගන්න උනොත් පුළුවන්. දැන් අපි හිතමු දීලා තියෙන program එකේ මේ ටිකනේ තියෙන්නේ. දැන් මේ අපි දැක්කා index එක 10 තමයි මේ value එක 20ක් විදිහට තියෙන්නේ. දැන් මම සිද්ධ කරනවා මෙතන මෙයාව පල්ලට අරගෙන උඩ එක්කෙනා කමෙන්ට් එකක් දාගන්නවා. ඊට පස්සේ මෙතන 10 කියන index එකේ අගය වෙනස් කරන්න කියලා 100 කියලා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී මම කියනවා මෙන්න මෙයාට නැවත වතාවක් මෙයාව ආදේශ කරලා අපි බලමු දැන් value එක කීයද කියලා. ඔන්න දැන් එනවා 100යි කියලා. දැන් මම ඉස්සරහම දෙන්නම් මෙතනින් මේ හරියෙන් දෙන්නම් cout එකක්. array ගේ index 10 එක before change මේ විදිහට දුන්නා. after change මේ විදිහට දුන්නා. දැන් බැලුවොත් ඉස්සරෝම ඔන්න before change එකේ change වෙන්න කලින් value එක 20යි. ඔන්න change වුණාට පස්සේ value එක 100යි. අපි කරේ මොකද්ද? index එක use කරලා ඉස්සරහම බැලුවා තිබ්බ value එක normal තිබ්බ value එක 20යි විදිහට අපිට බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි value එක වෙනස් කරා. index එක පාවිච්චි කරලා value එක දුන්නා 100ක් කියලා. දැන් එතකොට මෙයා කරේ මෙන්න මේ 20 තිබ්බ තැන සම්පූර්ණ රීප්ලේස් කරා. මෙයාගේ 20 කියන එක value එක අයින් කරලා 100 කියලා. ඔය විදිහට තමයි ආවේ.
දැන් මෙතන අපිට ඒක ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න නැහැ. ඒ කියන්නේ දැන් කාටට හිතෙන්න පුළුවන් දැන් අපි වෙනස් කරාට දැන් මෙතන තාමත් 20නේ පෙන්වන්නේ. මෙතන 100 වෙලා නැහැනේ. එහෙනම් මෙතන අපිට ඒක වෙනස්කම් බලා ගන්න වෙන්නේ නැහැ. මොකද දැන් අපි දන්නවා මෙයා ස්ටෝරේජ් එකේ ස්ටෝ වීමක් තියෙනවනේ මේ විදියට. හිස්ටොරිකල් විදියට ස්ටෝ ඉන්ඩෙක්ස් එක යූස් කරලා ස්ටෝ වෙන විදිහක් තියෙනවා. ඒතකොට ඉස්සරම තිබේ 20. ඊට පස්සේ අපි දැන් මෙතනින් චේන්ජ් කරනවා කෝඩ් එක ඉන්ඩෙක්ස් 10 ඇරේ එකේ ඉන්ඩෙක්ස් 10 100 කරන්න කියලා. එහෙනම් මෙයාව 100 කරලා අර 20 නැති වෙනවා. දැන් මේ තියෙන අපේ ඉනිෂියලයිසේෂන් එක විතරයි. ඒ වුණාට ප්‍රෝග්‍රෑම් එකේ ඇත්තටම දැන් තියෙන වැලියු ටික තියෙන්නේ මෙන්න මේක ඇතුළේ විතරයි. 10 11 12 විදිහට ගිහිල්ලා යන්නේ. හරි. දැන් අපි දැන් ඇක්සස් කරන හැටි බැලුවනේ. දැන් අපිට අවශ්‍යයි මේ වැලියුස් ටික මේ ඇරේ එකේ තියෙන වැලියුස් ටික ඩිස්ප්ලේ කරගන්න. මේ ඩිස්ප්ලේ කරගන්න අපිට නිකම් බෑ. අපිට එකින් එකට එක්ක මේ විදිහට දෙන්න වෙනවා. ඒකත් අපිට ප්‍රැක්ටිකලි නැති නිසා මම දෙනවා ලූප් එකක් හදලා මෙතන. දැන් අපි control statement පාඩම කරලා ආවේ. ඔන්න මම for loop එකක් දාගන්නවා. integer x සමානයි 0යි. 0යි කියලා දාගත්තා. ඊට පස්සේ x කුඩා හෝ කුඩාද 25ට 25 කියන වැලියු එක දීලා තියෙන්නේ මම කන්ඩිෂන් එක හදන්න. එහෙම දුන්නේ ඇයි කියලා හිතන්න බලන්න කට්ටියම. ඇයි මම 25 දුන්නේ මෙතන? දැන් කන්ඩිෂන් එක විදියට. මට තිබ්බනේ වෙන වැලියු එකක් දෙන්න. ඇයි මම 25ම දුන්නේ? දැන් මම මෙතන සිද්ධ කරගන්නවා cout එක. මේ දේවල් ටික අයින් කරගත්තා. මෙතෙන්ද දෙනවා x ගේ වැලියු එක ඩිස්ප්ලේ වෙන්න. ඒ වගේ මෙතෙන්ද දෙනවා normally x වත් අපි print කරගමු. index ඉන්ඩෙක්ස් එකේ වැලියු එක මම දැන් මෙතන පොඩ්ඩක් ලස්සන කරලා දෙන්න යන්නේ. ඉන්ඩෙක්ස් කියලා දාලා මෙතනින් මේකක් දැම්මා. ඩබල් කෝට් එක ඇතුලේ මේක දෙනවා. ඊට පස්සේ x කියන වැලියු එක දෙනවා. ඊට පස්සේ තව එකක් දාලා එයාගේ ඇතුලේ දෙනවා මෙන්න මේ ක්ලෝසින් එක. ඊට පස්සේ තව එකක් දාලා දෙනවා වැලියු එක මේ විදිහට එන්න කියලා. එනකොට නිව් ලයින් එකකින් එන්නේ. දැන් මම මේක රන් කරනවා. හරි. දැන් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් ආන්සර්ස් ටික මම කොහොමද ගත්තේ කියලා. දැන් මෙතන ඔන්න ඉන්ඩෙක්ස් 0 එක බලාගත්තේ මම දැන්. දැන් මට දැන් ඔයාලා C ප්‍රෝග්‍රෑමින් කරලා නම් C එකේ නම් කිසි ගැටලුවක් නැතුව දෙන්න පුළුවන්. printf කියලා දාලා specifier d කියලා එකක් දාලා මේක කෙලින්ම දෙන්න පුළුවන් අර ඉන්ඩෙක්ස් එකයි මේ මැසේජ් එකයි. ඒක මම කෙලින්ම ලියලා පෙන්නවුවොත් ඉන්ඩෙක්ස් කියලා දාලා මෙතන මේක ඇතුළට ස්පෙසිෆයිර් d දාලා කෝලන් එකක් දාලා නැවත එළියට ස්පෙසිෆයිර් d කියලා දාලා ආන්සර් ටික ගන්න පුළුවන්. පිළිවෙලට ඊට පස්සේ මෙතෙන් end on x ගේ වැලියු එකයි කමා ඊට පස්සේ array එකේ ඒ ටික දුන්නාට පස්සේ ආන්සර් ටික බලා ගන්න පුළුවන්. දැන් අපිට මේකෙදි එහෙම කරන්න විදිහක් නැහැ. අපි දැන් මේකෙදි වෙන වෙනම දෙන්න ඕනේ. මොකද ඩබල් කෝට් එකෙන් ගන්න සිංගල් ඒ කියන්නේ මේ කැරක්ටර් සීරීස් එක නැත්නම් ස්ට්‍රින්ග් එකක් විතරයි. දැන් ඒතර මෙතනට අපිට අවශ්‍ය වුණාට මේ වගේ ඩිස්ප්ලේ කරගන්න මේ කෑල්ල මේ වගේ 14 කියලා ගන්න අවශ්‍ය වුණාට අපිට දැන් ඩිරෙක්ට් ගන්න බෑ ඒක.
ඒක නිසා මම පාවිච්චි කරේ මෙතන ඉන්ඩෙක්ස් එක වෙනම දාගත්තා. ඊට පස්සේ කොටස විදිහට ගත්තා වෙනම මේ අපේ ස්ක්වයර් බ්‍රැකට් එකේ ඕපන් එක. ඊට පස්සේ සෙක්ෂන් එකට දාගත්තා x ගේ වැලියු එක. එයා තමයි මැදට එන්නේ. එතකොට ඊට පස්සේ දාගත්තා ක්ලෝසින් එක. ඊට පස්සේ නැවත තව පොඩි ස්පේස් එකක් තියාගෙන කෝලන් එක දාගත්තා. ඊට පස්සේ මේ පැත්තේ ස්පේස් එක තියලා ඔන්න ඊට පස්සේ තමයි ඇරේ එකේ ඇරේ එකටත් අදාළ දුන්නේ x ගේ ඉන්ඩෙක්ස් එක එන්න කියලා. x ගේ ඉන්ඩෙක්ස් එක එන්න කියපම එතකොට අර ලූප් එක එක්සිකියුට් වෙලා එනකොට ලූප් එකේ දැන් x වලගේ 0 වලින් පටන් ගන්න. ඉස්සරම 0 වැලියු එකට අදාළව ඇරේ 0 කියලා කියන්නේ ඇරේ එකේ 0 කියන්නේ අපි හදලා තියෙන ඇරේ එකේ 0 වැලියු එක තමයි 10. එතකොට මෙතෙන් 10 කියලා එන්නත් මෙතෙන් 0 කියලා එන්නත් හේතුව x ගේ වැලියු එක නිකන් අපි print කරොත් එහෙම x ගේ ඉන්ක්‍රිමන්ට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 1 2 3 4 ඔය විදියට. මේ විදිහට ඒක තමයි අවිලා තියෙන්නේ මේ ස්ක්වයර් බ්‍රැකට් එක ඇතුළේ. එළියෙන් ඇවිල්ලා තියෙන අපේ ඇරේ එකකට දාලා වැලියුස් ටික. ඔය විදිහට තමයි ඇරේ එකක් අපි ඇක්සස් කරගන්නේ. දැන් මම මේ කරලා පෙන්නන්නේ අපේ සිංගල් ඩයිමෙන්ෂනල් ඇරේ එක ඇක්සස් කරලා via loop එකක් පාවිච්චි කරලා. loop එක තමයි for loop එක. for loop එක පාවිච්චි කරලා ඇක්සස් කරේ. හරි. මේක පැහැදිලි ඇති කට්ටියට කොහොමද ඇක්සස් කරේ කියලා කෝඩ් එක තව පාරක් බලාගෙන මේ පොඩි කෝඩ් එකක් තියෙන්නේ. මේකෙන් තමයි ওই දේවල් ටික සේරම කරගත්තේ. සයිස් එක 25ක් ඇදුවා. සයිස් එක 25ක් ඇදුවේ අයියේ මම අපේ ඇරේ එකේ සයිස් එක 25ක් නිසා ඇරේ එකේ සයිස් එක ඊට වඩා අඩු වුණොත් මෙයාව රීඩ් කරන්නේ භාගයට. භාගයට රීඩ් කළා හරියන්නේ සම්පූර්ණ ඔක්කොම ටික රීඩ් කරගන්න අවශ්‍ය නිසා ඔන්න සයිස් එක ඒ විදිහටම දුන්නා. පටන් ගන්න අනිවාර්යෙන් 0 ගෙන් මොකද ඉන්ඩෙක්ස් එක මේකේ අපි දන්නවා පටන් ගන්න 0 වලින් කියලා. ඒක නිසා අනිවාර්යෙන් 0 ගෙන් තමයි පටන් ගන්න. ඒකත් මතකතුව දෙන්න. ඊට පස්සේ කොටසට යමු අපි declaring initialization accessing in array in C++. අපි දැන් මේ කොටස බැලුවානේ. දැන් මේ setw කියන්නේ ෆන්ක්ෂන් එකක්. setw එකෙන් කරගන්න පුළුවන් අපිට එක තීරුවක් විදිහට එක්සාම්පල් එකක්. දැන් මෙතන මේකේ මම කරලා පෙන්නවොත් එහෙම setw එක දාගෙන setw එක කොහෙටද දාගන්නේ? මෙයාව කමෙන්ට් කරලා අපේ කෝඩ් එකේ තිබ්බ එකක් මම ගන්නවා. මම මේ කෝඩ් එක කොපි කරලා ගන්නවා. හරි. ඊට පස්සේ රන් කරලා බලුවොත් මෙන්න මේ විදිහට. දැන් setw කියන එකේ වෙන්නේ ඇත්තටම අපි ස්පේසස් තියාගන්න එක. පිළිවෙලකට අපිට මේ විදිහට වැලියුස් ටික බලා ගන්න පුළුවන් setw ෆන්ක්ෂන් එක යූස් කරලා. ඒ කියන්නේ ස්පේස් එක තමයි setw එකෙන් අපිට හම්බෙන්නේ. දැන් එලිමන්ට් කියන එක තියෙනවනේ මේ විදිහට. එලිමන්ට් එක තියෙන්නේ දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි setw එක දීලා තියෙනවා 7ෙන්. හරිද? 7ක් දීලා තියෙනවනේ. එතකොට ආන්සර් එක මේ J කියන එක්කෙනා එන්නේ ස්පේසස් 7ක් තියාගෙන. ස්පේසස් 7ක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මෙතන ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔය ස්පේසස් 7 තියාගෙන තමයි පිළිවෙලට මෙන්න මේ පහළට එන්නේ. සාමාන්‍යයෙන් අපි ඕක නිකන් තියනවා නම් අපි සාමාන්‍ය ටැබ් ස්පේස් එක වගේ තියාගෙන එන්නේ. ඒකට වඩා දැන් C++ වල විතරයි මේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. C වල නෑ. setw එක එතකොට එක දිගට මේ විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේකට ඒතකොට අපිට ස්පේසස් තියන්න ඒවා මොකුත් ඒ විකාර අවශ්‍ය නැහැ. කෙලින් setw ෆන්ක්ෂන් එක දැම්මා. setw කියලා
වරහන් ඇතුලේ දුන්න කොච්චර ස්පේස් එකකින්ද එන්න ඕනේ කියලා. ඔන්න දුන්න පළවෙනි එක 7යි කියලා. එහෙනම් පළවෙනි ස්පේස් 7ක් තියාගෙන මෙයා එක දිගට රන් වෙනවා 3යි 4යි 7යි. ඉතින් තමයි ඊට පස්සේ මේ විදිහට පහළට යන්නේ. මොකද මෙයා ලූප් එකක් ඇතුළට දාලා තියෙන හින්දා ඊළඟ එකටත් ඒ ස්පේසස් 7ම ගන්නවා. අයත් ස්පේසස් 7යි 7යි ඔය විදිහට යනවා. ඔන්න පළවෙනි ZW එකේ 7. ඊට පස්සේ ZW 13යි. දැන් මෙතෙන්ට 7ක් ආවනේ. 8 මේකේ බැලුවොත් එහෙම 8යි 9යි 10යි 11යි 12යි 13යි. එහෙම නැත්නම් මෙතන ඉඳන් බැලුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. දැන් ඊළඟ 13 ඇවිල්ලා තියෙන්නේ මෙතන ඉඳලා මේ විදිහට මේ පැත්තට බලා ගන්න පුළුවන්. ZW 13. මෙතන අපි දැන් J වල ඉඳලා තමයි 13 ඊළඟට යන්නේ. මෙතන බැලුවොත් අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 දාලා තියෙන තැන ඉඳන් පටන් ගන්නෙ. දැන් මෙයාගේ පටන් ගද්දි මෙයා ඉවර වෙන්නේ මෙතන ඉන්නේ. මෙතනින් ඉඳන් පටන් ගන්න. ඒක 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. 13 එන්නේ එතකොට අවසාන මේ තීරුවට. ඔය දේ තමයි ZW ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ZW එකෙන් අපිට ස්පේසස් තියාගෙන ලස්සනට එක දිගට පහළට අපේ ආන්සර් එක බලා ගන්න පුළුවන්. මෙයාව මම කොපි කරගෙන අපේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකේ ඒක දාගත්තොත් cout එක තියෙනවා ඉන්ඩෙක්ස් එක තියාගෙන ඊට පස්සේ මෙතන මම දාගන්නම් set w parenthesis දෙක දැම්මා මෙතෙන්ද දාගන්න ඊට පස්සේ සයිස් මෙතන ඉඳන් ඉන්ඩෙක්ස් එකට 1යි 2යි 3යි 4යි 5යි ඊට පස්සේ 6යි 7යි කියලා දෙමු මෙතෙන් 7ක් දුන්නා ඊට පස්සේ මේක එනවා ඊට පස්සේ මෙතෙන්ද තව පාරක් දුන්නොත් එහෙම දෙකක් වගේ මෙතෙන්ද 2යි ඊට පස්සේ මෙතෙන්ද නැවත 2යි අවසාන ආන්සර් එකට දැන් මම මෙතන ස්පේසස් තියන බලා ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට අවශ්‍ය නැහැ. ඒකට ස්පේසස් තියන්න ZW was not declared in this scope. දැන් මෙයාව දාන්න ඕනේ using ZW. මෙතන දාලා තිබ්බේ using std නේ. Using std ZW. Error std has not been declared. හරි මෙතන අපි header file එකක් දාගන්නවා include ioman ip
invalid preprocessing directive C++ එකක නේද අපි ඉන්නේ. හරි. primary හරි මේ තියෙන්නේ ආන්සර් එක. ඔන්න දැන් අපි ස්පේසස් තියලා තියෙන විදිහට ආන්සර් එක බලා ගන්න පුළුවන්. ඉන්ඩෙක්ස් එක ඉවරනාට පස්සේ 7ක් තිබ්බා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න ඔය විදිහට ස්පේසස් 7ක් තියන බලා ගන්න පුළුවන්. 7 වෙනි එකෙන් තමයි මම පටන් ගන්න ඊට පස්සේ. ඊට පස්සේ මෙතන ඉඳන් තව දෙකක් තිබ්බා. 1යි 2යි. ඔන්න මේ තියෙන එක. හරි මේ තියෙන්නේ දෙකක් දාපු එක. ඊට පස්සේ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ 1යි 2යි. ඔන්න මෙතන ස්පේසස් එක බලා ගන්න පුළුවන් මැදින් යන ඔය විදිහට. ඔය විදිහට තමයි එතකොට setw ෆන්ක්ෂන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි කරගන්නේ ස්පේසස් තියලා ලස්සනට අවුට්පුට් එක අපිට ඩික්ලෙයාර් කරගන්න පුළුවන් විදිය. මේ තියෙන්නේ ආන්සර් එක එන විදිය. මම කලින් කරලා පෙන්නවුවා. එතකොට array type ගත්තම ප්‍රධාන ආකාර දෙකයි තියෙන්නේ කිව්වා single dimensional arrays සහ multi dimensional arrays. single dimensional arrays තමයි අපි දැන් ඔච්චරලා කතා කරේ. single dimensional array එකක් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම විදිහ තමයි array එකේ name එක තියෙනවා. ඒකේ name එක x නම් ඔය විදිහට තියෙනවා. මේ විදිහට තියෙන්නේ. එක square bracket එකයි බලා ගන්න පුළුවන් ඉන්නේ single dimension array එකක. multi නම් ඊට පස්සේ අපිට multi කතා කරන්න පුළුවන් මේ විදිහට නැවතත් ස්ක්වයර් බ්‍රැකට් එකක් තියෙනවා නම් මෙතනින් එහාට මීට වඩා වැඩි ගාණක් තියෙන්නත් පුළුවන් අවම තියෙන්න පුළුවන් දෙකයි ඒ කියන්නේ 2D array එකක් විතර අපිට අඩුම විදිහට හදාගන්න පුළුවන් multi dimensional array එකකට තියෙන්නේ 2D array එකක්. එතකොට multi වෙන හැම අවස්ථාවකම අවම වශයෙන් මේ වගේ ස්ක්වයර් බ්‍රැකට් දෙකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි අපි identify කරගන්නේ මේක single dimension ද multi dimension ද කියලා. සිංගල් ඩයිමෙන්ෂන් ගැන කියපුවා මේ විදිහට කිව්වා data type එක තියෙනවා array name එක තියෙනවා size එක තියෙනවා ඊට පස්සේ example ටිකක් බැලුවොත් return type එක මේ තියෙන්නේ character ඊට පස්සේ size එක තියෙනවා 150යි 300යි 30යි 70යි මේ විදිහට බලා ගන්න පුළුවන් single dimensions අපිට ඔය විදිහට declare කරගන්න පුළුවන් දැන් මේ තියෙන දේවල් නම් ඔයාලා දන්න හින්දා නැවත කතා ගන්න යන්නේ නැහැ මෙතන enter the element of array below මේ විදිහට දීලා දැන් මෙතන මොකද්ද කරලා තියෙන්නේ හරි අපි කලින් බැලුවා වගේ normal single dimension array එකක් for loop එක පාවිච්චි කරලා access කරලා තියෙන්නේ මේ example එකක් මම කරා එතකොට මේකෙත් වෙන්නේ ඒ දෙයම තමයි ඉස්සරවම array එකේ values ටිකත් හදා ගන්නවා loop එකක් පාවිච්චි කරලා for loop එකක් පාවිච්චි කළාම ඒ වගේම array එකේ values ටික නැවත read කරගන්නවා නැවතත් for loop එකක් පාවිච්චි කරලා ඒක තමයි සිද්ධ කරගෙන තියෙන්නේ මේකත් රන් කරලා පෙන්නන්න include iostream.h iostream.h no file or directory
දැන් මේ වගේ errors නම් එන්නේ මේ මොකක්ද මෙතන කියන්නේ main must return int cout was not declared. හරි මේකේ මේ කොපි කරද්දි සාමාන්‍යයෙන් අවුලුත් යනවා. දැන් මේ name space පාවිච්චි කරලා නැති ඒවායි ගැටලු ගොඩක් තියෙනවා මෙතන. ඒක ෆික්ස් කරන්න ටයිම් යන නිසා මේක නැවත ෆික්ස් කරගෙන ඉන්නේ. කලින් කරපු එක්සැම්පල් එකම තමයි මෙතන තියෙන්නේ. මේ විදිහට ආන්සර් එක බලා ගන්න පුළුවන්. පළවෙනි එකේ ඉස්සරවම අපෙන්ම user input එක ඉල්ලනවා. මේ විදිහට අපි enter කරන values ටික තමයි මෙයා ගන්නෙ. 23 45 76 90 70 කියලා අපි enter කරන values ටික තමයි මේ. ඊට පස්සේ අපි enter කරපු values ටික නැවත loop එකක් පාවිච්චි කරලා එයා display කරනවා. array 0 එකේ value එක ඔන්න 23යි 1 එක 45යි 2 එක 76යි 3 එක 90යි 4 එක 70යි කියලා. ඔය විදිහට තමයි එතකොට කලින් program එකේ output එක අපිට හම්බෙන්නේ. දැන් මේ තියෙන එකකට අදාළව ස්ටෝර් වෙන විදිහයි මොකද්ද වෙන්නේ කියලා මේක සම්පූර්ණ කතා කරාමම ඊට පස්සේ මල්ටි ඩයිමෙන්ෂනල් ඇරේ වලට ආවට පස්සේ මල්ටි ඩයිමෙන්ෂන් ඇරේ වල හඳුනා ගන්න පුළුවන් කොටස මම කිව්වා ස්ක්වයාර් බ්‍රැකට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඔන්න මල්ටි ඩයිමෙන්ෂන් එක 2D ඇරේ එකක තමයි මේ දෙකක් තියෙන්නේ. තව ওই විදිහට යනවා නම් වැඩිපුර end මේ විදිහට බලා ගන්න පුළුවන්. ස්ක්වයාර් බ්‍රැකට් ගන්න වැඩි වෙවි යනවා. දැන් මේ තියෙන්නේ 3 dimensional array එකක්. මේකේ 2 4 3 කියලා මේ විදිහට values තියෙන බලා ගන්න පුළුවන්. We can find out the total number of element in the array simplify by multiplying its dimensions. සරලවම අපි මේ වගේ තියෙන කොච්චර element ප්‍රමාණයක් අපිට store කරන්න පුළුවන්ද කියලා අපි සලකලා බලන්න හැම වෙලේම ඇතුලේ තියෙන values දෙක normally multiply කරලා ගන්නවා. මෙතන 12ක් එනවා මෙතන එනවා 2 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 කියන්නේ 4 වරක් 3 12යි 12 වරක් 2 24යි මේ විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට එන්න වැඩි වෙන්න හදා ගන්න පුළුවන්. arrays ඒවට අපි multi dimensional arrays කියලා කියනවා. දැන් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ 2D array එකක්. 2D array තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අනිත් ඒවා තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕන අනිවාර්යෙන්. 2D array එකක් කතා කරද්දී ඒකේ වෙන විදිහම තමයි අනිත් දේවලුත් යන්නේ. 2D array එකක් ගත්තම representing 2D array මෙන්න මේ විදිහට මේකෙදී අපිට වැදගත් වෙන කොටස් දෙකක් තියෙනවා row සහ column. rows කියන්නේ මෙන්න මේ හරහට තියෙන තීරු වලට columns කියලා කියන්නේ මේ පහළට තියෙන පේලි වලට. සම්පූර්ණ වගුවක තියෙන දේවල් ටිකම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ section එකේ ඉන්න එක්කෙනාගේ value එක අපි ගන්නේ මෙයාගෙන් සහ මෙයාගෙන්. සම්පූර්ණ ඔයාලා දන්නවනේ coordinate system x axis සහ y axis වල අපි ගන්නෙ කොහොමද? මේක නම් කණ්ඩාංග තලය මෙතන දෙක නම් මෙතන දෙක නම් මේක x axis එක මේක y axis එක එහෙනම් මෙන්න මේ point එකේ ඉන්න එක්කෙනා අපි කියන්නේ 2,2 එහෙම නැත්නම් x කණ්ඩාංක 2 සහ y කණ්ඩාංක 2 ඒකම තමයි මේකෙත් තියෙන්නේ row 0 වල column 0 එක. එතකොට එයාගේ value එක තමයි පළවෙනි එක්කෙනාගෙන් row 0 එනවා දෙවෙනි එක්කෙනාගෙන් col 0 එනවා. දැන් අපි normal single dimension එක කතා කරද්දී එකයිනේ තිබ්බේ. එතකොට එයා sequential විදිහට එක දිගට පිටිපස්සට ওই විදිහට ස්ටෝර් වෙලා යනවා. දැන් මෙයාගේ ස්ටෝර් වෙන්නේ එහෙම නෙවෙයි. මෙයාගේ ස්ටෝර් වෙන්නේ තීරු සහ පේලි කියන කොටස් දෙකට අනන්‍යව තමයි වගුවක තමයි ස්ටෝර් වෙන්නේ මෙයාව. පළවෙනි එක්කෙනාගේ එතකොට rows මෙයා එන්නේ rows වලින් මෙයා එන්නේ column වලින්. ඊට පස්සේ මෙයා එන්නේ නැවත rows වලින් මේ එක කියන එක්කෙනා ඇවිත් ඉන්නේ column. දෙවෙනියට තියෙන එක්කෙනා හැම වෙලේම column වලින් තියෙන්නේ. එතකොට මේකේ බලා ගන්න යන රටාව
මේ රෝ 0 කියන එක්කෙනා මේ රෝ 0 කෙනාගේ මේ සම්පූර්ණ මෙන්න මේ තීරුවටම පොදුයි. ඒ බලා ගන්න පළවෙනි එක්කෙනා හැම අවස්ථාවකම 0 කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ රෝ 1 ගියාට පස්සේ පළවෙනි එක්කෙනා හැම වෙලේම 1. මේ මුළු තීරුවටම. ඒ වගේම 2 ගියාට පස්සේ 2 එකත් සම්පූර්ණ දෙකම තමයි මුළු තීරුවටම. ඔය සිද්ධියම අනිත් පැත්තට බලපුවාම කොලම් එක 0 බලපුවාම ඔන්න කොලම් 0 පහළට 1 එක පහළට 2 එක පහළට ඊට පස්සේ 3 එක නැවත පහළට. දැන් මෙතන මේ අපි හදලා තියෙන්නේ array කියන 2D array එකේ row තමයි මේ තියෙන්නේ. 3 මගින් represent වෙන්නේ rows ගාන 4 මගින් represent වෙන්නේ columns ගාන. columns සහ rows වලින් එන්නේ. ඔන්න එතකොට මේ පැත්තට column 4ක් තියෙන බලා ගන්න පුළුවන් rows 3ක් තියෙන බලා ගන්න පුළුවන්. සම්පූර්ණ element ගාන බැලුවොත් 3 අරක් 4 12යි කියලා බලා ගන්න පුළුවන්. දැන් එතකොට මෙයාගේ value ටික ඔන්න දැන් මෙයාගේ index එකකුත් තියෙනවා. දැන් මෙයාටත් index එකක් තියෙනවා. එතකොට මේ x කියලා දාපු කොටසේ index එක තමයි array 0.0 එක. දැන් මේ col 0 row 0 col 0 එක. ඒක තමයි මේ x ගේ index එක. මේ y කියලා දාපු එක්කෙනාගේ index එක තමයි row 0 col 1. මෙයා z නම් row 0 col 2 ඔය විදිහට තමයි යන්නේ. දැන් අපි example එක බැලුවොත් මෙන්න මේක. දැන් තව මතක තියාගන්න ඕන දෙයක් තමයි 2D array එකක අපි ගනුදෙනු කරද්දී අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්නේ loop එකක්. loop එකක් එයා ස්පෙෂල් loop එකක් අපි දන්නවා nested කියන ආකාරයෙන් තමයි අපි මෙන්න මේව කතා කරන්නේ. එතකොට 2D array එකක් ගත්තම 2D array එකක් අපිට create කරන්නත් අපිට nested loop එකක් අවශ්‍ය වෙනවා. read කරන්නත් nested loop එකක් අවශ්‍ය වෙනවා. අවස්ථා දෙකටම loop දෙකක් අවශ්‍ය වෙනවා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් දැන් මේකේ නම් declare කරලා තියෙන කෙලින් මේ තියෙන values ටික දීලා තියෙන ඒ කියන array එකේ read කරගන්න තමයි 2D array එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඔය විදිහට බලන්න පුළුවන්. දැන් මම එකක් හදලා පෙන්නන්නම් ඉස්සරවම. අපි දාගමු ඉස්සරවම hash include IO stream ඊට පස්සේ using namespace std ඊට පස්සේ integer main function එක තියෙනවා. හරි ඔය විදිහට තියෙනවා. දැන් main function එකේ අපි දාගමු අපේ 2D array එකක් නේ හදන්න යන්නේ. ඉස්සරවම array එක මම හදා ගන්නවා. integer array එකක් හදාගන්න. integer my arr කියලා දෙනවා. my array කියන්න. ඔන්න rows ගාන දාන්න. ඔන්න columns ගාන දාන්න. හරි මම මෙතන දෙනවා අපි දැන් තියෙන එක columns 4යි rows 3යි කියලා දෙනවා. පළවෙනි එකෙන් මම මේ highlight කරන එකෙන් rows ගාන කියවෙනවා. මේ දැන් highlight කරපු එකෙන් columns ගාන කියවෙනවා. ඊට පස්සේ මෙයාට value initialize කරද්දී නැවතත් අපි පාවිච්චි කරන්නේ curly bracket. හැබැයි curly bracket පාවිච්චි කරාට දැන් මෙයාගේ ඇතුලේ තවත් තියෙනවා. දැන් මේ array එකක් ඇතුලේ arrays තියෙනකොට තමයි multi dimension විදිහට යන්නේ. අපි දැන් single එකක් කතා කරලා single එක කියන්නේ 10 20 30 මේ විදිහටනේ ගියේ. දැන් multi යද්දී මෙයාගේ ඇතුලේ තව කැඩෙනවා මේ විදිහට 10 20 30 ඔන්න එයා ඉවරයි. ක්‍රමාවක්. දැන් මෙයා දැන් ක්‍රියාත්මක වෙන්නේ
මේ කොටස සිංගල් ඩයිමන්ෂන් එක ආකාරයකට. දැන් මෙයාගේ ඉන්ඩෙක්ස් එක 0 ගෙන් පටන් ගත්තා වගේ මෙයාගේ මේ සම්පූර්ණ මෙන්න මේ සෙක්ෂන් එකේම ඉන්ඩෙක්ස් එක 0. ඊළඟට 11 12 13 මේ කොටස ගත්තාම මෙයාගේ 1. ඒක නිකන් මෙන්න මෙයාගේ ඉන්ඩෙක්ස් එක වගේ. ඊට පස්සේ දැන් ඇතුලේ දැන් තුනක් තියෙනවා තව. මෙයාව සබ් විදිහට නැවත කැඩෙනවා 0 ඉඳලා. 0 1 2 0 1 2 ඔය විදිහට යනවා. එතකොට තමා මෙන්න මෙතන තියෙන ඉන්ඩෙක්ස් එක තමා එන්නේ රෝස් වලින්. දැන් අපි කතා කරන්නේ රෝ 0 කියලා. ඔන්න රෝ 0 වෙන්නේ මෙන්න මෙතන 0 එක. ඊට පස්සේ මෙතන තියෙන 0 එක ඇවිල්ලා කොලම් වල 0. එයා තමයි කොල් 0. දැන් අපි පළවෙනි එක බැලුවොත් රෝ 0 මේක නෙවෙයි දෙන්න මම array එකේ name එකත් එක්ක දෙන්න. array එකේ name එක my array නේ. my arr ඔන්න දාගත්ත පළවෙනි එක 0 ඊට පස්සේ එකත් 0. එහෙනම් දැන් කියන්නේ මොකක්ද? රෝ 0 ගේ කොල් 0. රෝ 0 ගේ කොල් 0 කියන්නේ දැන් මේ තියෙන රෝ 0 එක. හරි. කොල් 0 කියන්නේ මේක. එහෙනම් මෙයාගේ වැලියු එක බැලුවොත් ඔන්න මෙන්න මේ 10 කියන එක තමයි එන්නේ. හරි. ඊට පස්සේ රෝ 0 ගේ කොල් 1 කියලා බැලුවොත් ඔන්න රෝ 0 හරි. කොල් 1 කිව්වොත් මෙයා තමයි කොල් 1. එහෙනම් ඔන්න දෙවෙනියට එන්නේ මෙයාව. නැවත ඔය වගේම බලද්දි 2 බැලුවොත් එහෙම හරි. මේ තියෙන රෝ 0 එක කොල් 2 එක බැලුවොත් ඔන්න කොල් 2 එකට එන්නේ 30. හරි. ඔච්චරයි තියෙන්නේ. 0 1 2 ඔච්චරයි තියෙන්නේ. නැවත හතරක් බැලුවොත් එහෙම හතරක් බලාගන්න නැහැ. ප්‍රෝග්‍රෑම් එක එක්සිට් ලා යනවා කට් වෙලා. මොකද නැති ඒවා අපි ඉල්ලලා. ඊට පස්සේ යන්න තියෙන අවස්ථාව තමයි ඔන්න රෝ එක එකක් වෙනවා. රෝ එක එකක් වෙනවා. එකක් වුණාට පස්සේ නැවත කොල් වලගේ 0 1 2 වෙලා 0 ඒ කියන්නේ රීසෙට් වෙලා යනවා. එතකොට බලන්න වෙන්නේ my array එකේ රෝ 1ට අදාළව කොල් 0 රෝ 1 ගේ කොල් 0 එහෙනම් එන්නේ 11. රෝ 1 ගේ කොල් 1 එහෙනම් 12. රෝ 1 ගේ කොල් 2 එහෙනම් 13. ඔන්න ඔය රටාවට තමයි යන්නේ. අපි දැන් මෙතන ඩෙක්ලරේෂන් එක විතරයි තව දාගත්තේ. දැන් මෙතනම දුන්නොත් එහෙම හරි. ඔන්න ඉස්සරවම දාගන්නවා. මෙයාගේ දෙනවා 10 11 12. ඔන්න පළවෙනි එක්කෙනා. ඊට පස්සේ එයාව සෙපරේට් වෙනවා කමාවකින්. නැවත 14 15 16. ඊට පස්සේ දැන් මෙහෙමනේ. දැන් අපි දාලා තියෙන එකට අදාළව තමයි වැලියුස් දෙන්න ඕනේ. එහෙම වුණාම දැන් මම දාලා තියෙන්නේ මෙතන රෝනේ අපි කියවනවා කිව්වේ. මෙතන කොල්. කොල් 4යි නම් මෙතන දාලා තියෙන්නේ කොල් 0, කොල් 1, කොල් 2. මෙතන 4ක් නැහැ කියන්නේ මේකට තව වැලියු එකක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්ද අපි දාමු නිකන් 100 200 300 400 වගේ. අන්න ඊට පස්සේ පළවෙනි රෝ එක තමයි ඔය දාගත්තේ උඩින්. ඊට පස්සේ මෙතන දාගත්තා 10 15 20 25 කියලා. එයාගේ අවසානයේ සෙමිකොලන් එක දාගත්තා ඔන්න. දැන් මෙතන දෙනවා ඊට පස්සේ 2 4 6 8. හරි අවසාන සෙමිකොලන් එක මෙතන කමා එකක් දාන්නේ නැහැ. මොකද මෙතනින් ඉවර නිසා මෙයාව ගමු උඩට ටිකක්. හරි ඔය විදිහට තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න මම රෝ ටික දාගන්නවා. දැන් මේකෙත් පැහැදිලිව පේන්න. මේ තියෙන්නේ රෝ 0 එක. මේ දෙවෙනියට තියෙන්නේ රෝ 1 එක. තුන්වෙනියට තියෙන්නේ රෝ 2 එක. ඊට පස්සේ මේ තුන
බැලුවොත් එහෙම පොඩ්ඩක් ස්පේසස් තියාගන්න පැහැදිලිව පේන්න ඕන නිසා. හරි දැන් ඔයාලට මේ හතර බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ col 0 col 1 col 2 col 3 හරි ඔය විදිහට යනවා. දැන් මේ 100 කියන එක්කෙනා අපිට ගන්න ඕන නම් එයාව ඇක්සස් කරන්න තියෙන්නේ my arr ඔන්න දාගත්තා පළවෙනි එක ඔන්න තියෙනවා දෙවෙනි එක ඇතුළට දෙනවා වැලියු එක මෙන්න මේ විදිහට. දැන් මෙයාවනේ ගන්න ඕන. එයාට අදාළව තියෙන්නේ මොකද්ද? ඔන්න පළවෙනි එක බැලුවා row 0. හරි row 0 එයාට අදාළව උඩ කණ්ඩාංගේ බැලුවා col 0. එහෙනම් my array එකේ row 0 col 0 ගැහුවොත් ආන්සර් එක විදිහට අපිට බලා ගන්න පුළුවන් ඔන්න 100 එනවා. ඊට පස්සේ මේක වෙනස් කරලා මෙතෙන්ද දෙක ගැහුවොත් එහෙම මේ තියෙන්නේ දැන් මේක දෙක තියෙන්නේ කොහෙද බලලා මෙතන බිංදුව මෙතන එක මෙතන දෙක. එහෙනම් මෙයා මෙතෙන්ද එනවා මෙතෙන්ද මෙයාගේ 0ම තමයි. එහෙනම් ඔන්න එතකොට ඒකට අදාළ වැලියු එක 300 කියලා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා රටාව තේරෙන්නේ නැති කොහොමද මේකේ අපි ඇක්සස් කරන්න ඕනේ රටාව කියලා. මේකට අදාළ. මේකයි හැම වෙලේම යන්නේ මෙන්න මේ රටාවට අදාළ. තමයි යන්නේ. හරි. දැන් අපි මම ඒක ක්ලියර් කරනවා. ඔන්න දැන් ඇරේ එක හැදුවා. දැන් ඇරේ එක ඇක්සස් කරන්න මම කිව්වා අපිට nested loop එකක් අවශ්‍යයි කියලා. එහෙනම් දාගන්නවා for integer xy කියලා ගන්නවා මම initial value දෙක පටන් ගන්න 0 වලින්. මොකද අපිට loop එකේ index අපි පටන් ගන්න 0 වලින් නිසා. හරි. දැන් මෙතන වැදගත් දෙයක් තියෙනවා. දැන් nested loop එකේ මෙතන condition එක දාන්න ඕනේ. condition එක මම දැනට ඉතුරු කරා. increment එක දාගන්නවා. ඊට පස්සේ මෙයාගේ nested ඇතුලේ inner loop එක දාගන්නවා. integer y සමානයි බිංදුවයි එයාගෙත් දාගන්නවා condition එක දාන්න ඉඩ තියලා මෙහෙම දුන්නා. ඊට පස්සේ දැන් condition දෙක දාන්න ඕනේ. පළවෙනි එක්කිනාට condition එකක් ඕනේ. පළවෙනි එක්කිනාගේ condition එකට valid වෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා single dimension වල මම ගත්තා මේ array කියලා කතා කරපු example එකේ size එක 25යි කියලා. එතකොට කෙලින්ම මෙතන මේකේ condition එක හදන්න ගත්තේ මේ 25මන්ද. දැන් මෙතන තියෙනවා අවස්ථා දෙකක්. දැන් මම 3ද ගන්නෙ 4ද ගන්නෙ. ඒ දෙකටත් දාලා මට ඩවුට් එකක් තියෙනවා. ඒක නිසා මතක තියාගන්න rows එන්නේ outer loop එකේ condition එකට columns එන්නේ inner loop එකේ condition එකට. එහෙනම් මෙතෙන් එන්නේ x වල value එක කුඩාද 3ට වඩා මෙතෙන් එන්නේ x වල y වල value එක කුඩාද 4ට වඩා. ඔන්න ඔය විදිහට තමයි rows සහ columns අපි මේ අපේ nested loop එකට අපි දාගන්නේ. දැන් මේකේ output එක ගන්න යද්දී අපිට ගන්න පුළුවන් cout අපි කලින් වගේ message එක දාගමු මෙතෙන්ට. cout එක දාගෙන my rr එකේ මෙයා කමෙන්ට් මෙයා string එකක් එයාව string කරා set w ඕනේ නැහැ මම නිකන් දැන් මේ ටික දාගෙන යනවා වෙලා යන නිසා. මෙතන පොඩි ස්පේස් එකක් තිබ්බා. මෙතෙන්ද දෙනවා curly bracket එක. ඊට පස්සේ මෙතෙන්ද දෙනවා දැන් index එකේ යන්න ඕනේ. index එක යද්දී ඉස්සරවම පළවෙනි එක්කෙනාට එන්න ඕනේ x ගේ value එක. ඊට පස්සේ එයාව close වෙන්න ඕනේ.
මේ විදිහටම තව පාරක් මෙතෙන් එන්න ඕනේ y වල. එයා වෙද්දිත් මැදට ස්පේස් එකක් දාගන්නම් මම. ඔය විදිහට ස්පේස් එකක් තියාගත්තා. හරි. එයාලව හරි. ඊට පස්සේ ආන්සර් එක ගද්දී මෙතනින් මේ විදිහට ස්පේස් එකක් තියාගෙන කෝලන් එකක් දාගත්ත පොඩ්ඩක් පැහැදිලි වෙන්න. දැන් මෙතන මට ගන්න පුළුවන් my array පළවෙනි එක දෙවෙනි එක මෙතෙන්ට එනවා x ගේ value එක මෙතෙන්ට එනවා y ගේ value එක ඊට පස්සේ end line එකකින් ඉවර කරලා දාන්න ඔය විදිහට කිව්වා. දැන් මෙයාව run කරලා බලද්දී ඔන්න අපිට output එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. my rr එකේ 00 col 0 row 0 col 0 එතන මම ඒකත් දාගත්තොත් ඔයාලට පැහැදිලි වෙන්න. මෙතන row කියලා col හරි. දැන් බලා ගන්න පුළුවන් my array එකේ row 0 col 0 දැන් අපි කොයි අපි ස්ටෝර් කරගත්ත එක. හරි මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඒ කොටස. ඔන්න මම දාගත්ත දෙකම මේ තියෙන්නේ කලින් වගේම row 0 col 0 col 1 col 2 col 3 row 0 row 1 row 2 හරි මේ විදිහට යන්නේ. ඔන්න දැන් row 0 col 0 මේ තියෙන්නේ row 0 col 0 ඔන්න 100යි. ඒ කියන්නේ අපේ 100 කියන value එක ආවා. ඊට පස්සේ row 0 col 1 ඔන්න row 0 එකේ col 1 මේ තියෙන col 1 එහෙනම් 200 ඔන්න 200 ආවා. col 2 ඔන්න 300 ආවා. col 3 ඔන්න 400 ආවා. ඔන්න දැන් පළවෙනි row එක ඉවරයි. row 0 ඉවරයි. ඊට පස්සේ නැවත row 1 එක මෙතන තියෙනවා. row 1 එකේ col 0 එක. මේ තියෙන row 1 col 0 ඔන්න 10යි. හරි ඊට පස්සේ 15යි. හරි 20යි. ඒකත් හරි 25යි. ඔන්න ඒකත් හරි. ඔන්න දැන් row 1 එකත් ඉවරයි. ඊට පස්සේ තියෙන row 2 එක ඔන්න row 2 එකට ආවා. නැවත col 0 හරි 2යි 4යි ඔන්න 6යි 8යි 6යි 8යි ආවා. එච්චරයි තියෙන්නේ. මේ විදිහට ඉවරයි කියලා බලා ගන්න පුළුවන්. අපි ස්ටෝර් කරපු වැලියු ටික මේ විදිහටම රීඩ් කරගත්තා අපි nested loop එකක් පාවිච්චි කරලා. හරි. ඔන්න ඔච්චරයි තියෙන්නේ සරලවම 2D array එකක් access කරන්න කොහොමද කියලා බැලුවොත් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේ ඒ වගේම example එකක් තියෙන්නේ. මෙයාගේ මෙතන තියෙනවා rows 5යි column 2යි. rows 5යි column 2යි කියලා කියන්නේ මොකද්ද? මේ වගේ col 2යි rows තියෙනවා 15ට 5ක්. මේ තියෙන answer එක 0 0 0 0 1 0 101 112 202 214 303 316 404 418 ඔන්න ඔය විදිහට output එක බලා ගන්න පුළුවන්. exercise එකක් දීලා තියෙනවා ඒක ඔයාලා බලලා කරන්න. ඒකේ answer එකක් දීලා තියෙනවා. C++ passing array to function. දැන් ෆන්ක්ෂන් එකට අදාළව කොහොමද කතා කරන්න කියලා තමයි බලන්න. In C++, to reuse the array logic, we can create function to pass array function. In C++, we need to write only array name. Passing array to function. හරි. දැන් අපි බලමු මෙතන තියෙනවා function name එක, array name එක මේ විදිහට. දැන් අපි function ගැන කතා කරලා නැහැ. දැන් බලමු මොකක්ද කියන්නේ කියලා. ඔන්න මෙතන
ෆන්ක්ෂන් ඩෙක්ලරේෂන් එක තියෙනවා. මොකද අපි දැන් ඩෙක්ලරේෂන් එක කියලා අඳුරගත්තේ ඔන්න සෙමිකෝලන් එක තියෙනවා. හරි. එතන ෆන්ක්ෂන් ඩෙක්ලරේෂන් එක ඒ ඩෙක්ලරේෂන් එක ඇතුලේ තමා තියෙන්නේ දැන් integer array 5 කියලා. array 5 කියලා කියන්නේ මොකක්ද එතකොට? ඔන්න ආගියුමන්ට් එකක් විදියට දැන් හදලා තියෙනවා ෆන්ක්ෂන් එකට integer array එකක් size එක 5කින්. දැන් මේක ඇවිල්ලා single dimension array එකක් තමයි මේ තියෙන්නේ. හරි දැන් main function එක ඇතුළට ආවට පස්සේ ඔන්න array එක හදලා තියෙනවා integer arr1 කියලා. දැන් මෙතන තියෙන declaration එක විතරයි. හැබැයි size එක කියලා තියෙන size එක 5යි කියලා. හරි size එක 5යි. ARR1 එක තියෙනවා මේ විදිහට 10 20 30 40 50 කියලා. integer ARR2 array 2 එක තියෙනවා size එක 5කින් 5 5 15 25 35 45 කියලා. ඔන්න දැන් ෆන්ක්ෂන් එක කෝල් කරනවා print array. මෙයාගේ නම print array නේ. print array ARR1 ඔන්න මේ array එක කෙලින්ම දානවා මෙතෙන්ද ෆන්ක්ෂන් එකේ ආගියුමන්ට් එක ඉදිරිය යවනවා passing array. pass කරන array එක ඔන්න එතකොට මේ ARR1 කියන array එකේ value ටික අරගෙන එනවා මේ void print array කියන array එකට. ආවට පස්සේ මොකද කරන්නේ? මෙන්න දැන් මෙතනින් එනවා value ටික cout printing array element කියලා normal විදිහට end line එකකින් මේක message එකක් මේ වගේ පෙන්නවුවා. ඊට පස්සේ ආව for loop එකට ඔන්න size එක දැන් මෙතන condition එක 5යි initial value එකයි 0 වලින් පටන් ගන්න i කුඩාද 5ට. ඔව් එහෙනම් දැම්ම condition එකට print කරා cout ARR එකේ i කියන්නේ මොකක්ද දැන් 0 නේ පටන් ගන්න 0 එක ඉස්සරම එනවා 0 ගේ value එක new line එකකින් print කරනවා 0 ගේ value එක පළවෙනි ඉස්සරම එවන්නේ ARR1 කියන එක නේනේ ඒ කියන්නේ මෙයා තමයි 0 එහෙනම් ඔන්න 10 print කරා නැවත ගියා ස්ටෙප් එකට එකක් වැඩි වුණා මෙතෙන් දැම්මා කන්ඩිෂන් එක true කරා මෙතෙන් ආවා දැන් තියන්නේ 1යි කියලානේ එකටත් දාලා දැන් මොකද්ද කියන්නේ ඔන්න 1 එහෙනම් 20 print කරනවා ඊට පස්සේ 30 print කරනවා 40 print වෙනවා 50 print වෙනවා ඔන්න ඊට පස්සේ මේක 6ක් වෙනවා ප්‍රෝග්‍රෑම් එක එක්සිට් වෙලා යනවා පළවෙනි අවුට්පුට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ARR1 එකේ value ටික 10 20 30 40 50 කියන ටික new line එකකින් පහළට රන් වෙනවා ඊට පස්සේ ඔන්න ඊළඟ array එක නැවත කෝල් කරලා තියෙනවා මෙතෙන්ට එයාගේ value එක අරන් නැවත ෆන්ක්ෂන් එකට එනවා ආවට පස්සේ කලින් කරපු සිද්ධියම තමයි ඔන්න 0 එක 5 කියලා print කරා 1 එක 15යි 2 එක 25යි 35යි 45යි ඔය විදිහට නැවත ඒ එකත් print කරා exit වෙලා යනවා ඕක තමයි array එකක් ෆන්ක්ෂන් එකකට පාස් කරන ආකාරය මතක තියාගන්න size එක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ විදිහට දෙන්න ඕනේ ඩෙක්ලරේෂන් එකේ මොකද්ද පාස් කරන්න කියලා මේක එක්සාම්පල් එකක් බැලුවොත් මේක අපි කොපි කරලා ගමු බලන්න මේ කෝඩ් එක මම කමෙන්ට් කරා මේක මේ විදිහට දාගත්තා රන් කරමු including file name අයියෝ මේක හරි අපි මේක මෙහෙම තියාගෙන කෝඩ් කරගමු ඉක්මනට නැත්තම් මේක හරියන්නේ නැහැ main function එක තියෙනවා ඊට පස්සේ මෙයාව දාගත්තා අපි හදපු ෆන්ක්ෂන් එක මේ විදිහට තියෙනවා
එයාවත් දාගමු මේන් එකට යටින්. ඊට පස්සේ මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ මේ ටික දාගමු. ෆන්ක්ෂන් එක හදලා තිබ්බ ටික අයින් කරා. හරි දැන් බලමු රන් කරලා. ස්ට්‍රේ මෙතන මෙතන ඊට පස්සේ අපි දැන් මෙතෙන් දාගමු integer arr size එක 5යි. declaration එක හරි. integer arr5 සමානයි 10 20 30 40 50 මේ විදිහට මේක හැදුවා. integer arr2 එක break වෙන 1 එක්කෙන size එක 5යි. මෙතන දුන්නේ 5යි 15යි 25යි 35යි 45යි මේ විදිහට දුන්නේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එක කෝල් කරනවා. arr1 arr2 හරි. දැන් මෙතන for loop එකෙත් ගැටලුවක් තියෙනවා. මෙතන cout එකක් තියෙනවා. මේ අර copy paste එකම තමයි මේ case එකක් යන්නේ මේකේ. ඒක අපි නැවත කෝඩ් කරගමු මෙතන. end line ඒ font එක support නැති හින්දා තමයි ඒ දේ වෙන්නේ. ඊට පස්සේ for loop එක integer I සමානයි 0 I less than 5 I වල increment එක තියෙනවා. ඊට පස්සේ cout arr
I n line එකක් දාගත්තා. හරි. මේකට සයින් කරමු. හරි. මේ විදිහට ආන්සර් එක බලා ගන්න පුළුවන්. මෙසේජ් එකෙත් පොඩි ගැටලුවක් ගින් තියෙනවා. ඒක කමක් නැහැ. දැන් මෙතන බලා ගන්න පුළුවන්. 10 20 30 40 50 කියලා ඊට පස්සේ 5 10 15 20 25 15 25 35 45. දැන් අපි කරේ මොකක්ද? ඇරේ දෙකක් හැදුවා මේ විදිහට. හදලා ඇරේ දෙක ෆන්ක්ෂන් එකට පාස් කරා. පාස් කරේ ඇරේ එකේ නේම් එක මගින්. එතකොට මෙයාගේ වැලියුස් එකින් එකට ලූප් එක මගින් ගලවගෙන මෙයා ගන්නවා. දැන් මෙතන සයිස් එක 5ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙයා කෙලින්ම අර එන වැලියු එක ඇරේ එකක් විදිහට තමයි මෙයාට ප්‍රොවයිඩ් කරන්නේ. ඒ විදිහට අරගෙන තමයි මෙයා print කරන්නේ. new line එකකින් array වල index එක පාවිච්චි කරලා. ওই විදිහට තමයි අපිට nested app පාවිච්චි කරලා මෙතන ගන්න පුළුවන්. ওই විදිහට ඔයාලා try කරලා බලන්න කොහොමද function එකක් use කරලා අපි values ටික ගන්න කියලා. මේ තියෙන එකේ example එකේ output එක දැන් මම output කරලා පෙන්නපු එකම. දැන් මෙතන තියෙනවා function example minimum number. minimum number එකට ඉතින් ලොකු දෙයක් නෑ. අරක ඇතුලේ මේ වගේ කන්ඩිෂන් එකක් දාන්න තියෙන්නේ. මේ කන්ඩිෂන් එක දාලා අපිට බලන්න පුළුවන් මොකද්ද ෆන්ක්ෂන් දෙකෙන්ම මිනිමම් නම්බර් එක කියලා. ඒකත් අපි දාගමු පොඩ්ඩක් බලන්න. දැන් මෙතන මේ කොටසට කලින් if එකක් දාගන්නවා. if arr i වල value එක විශාලද මොකක්ද මෙතන තිබ්බේ විශාලද min එකට max එකට. දැන් මේකේ min එක කොහෙද ඩික්ලෙයාර් කරලා තියෙන්නේ කියලා බලුවොත් min කියලා එකක් හදලා තියෙනවා මෙතන arr 0 ගේ value එක. හරි. ඒකත් අපිට ගන්න පුළුවන්. for loop එකට කලින් integer min කියලා value එකක් සමාන කරනවා arr 0. එහෙම දැම්මේ නැත්නම් අපිට හරියට බලා ගන්න සිද්ධ වෙන්නේ මෙතන min එක min value එක කුඩාද මේ දැන් බලන value එකට වඩා. එහෙම නැත්නම් පැත්ත මාරු කරලා බලන්නත් පුළුවන්. හරි මෙහෙම බැලුවා. ඊට පස්සේ කියනවා min ගේ value එකට ආදේශ කරන්න කියලා arr i ගේ value එක. හරි ඔය විදිහට ගිහිල්ලා මෙතන ඩිස්ප්ලේ කරනවා මොකද්ද minimum value is කියලා මෙතන min එකේ value එක. දැන් බැලුවොත් run කරලා loop එකක් ඇතුලේ මම හිතන්නේ දාලා තියෙන cout එක මෙයා වෙන්න ඕනේ loop එකෙන් එළියට. හරි. ඔය විදිහට බලා ගන්න පුළුවන් minimum value එක පළවෙනි අවස්ථාවේ 10යි දෙවෙනි එකේ 5යි කියලා. maximum එකත් ඔය වගේම බලන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් වෙනස් කරලා
ඒක ඔයාලා try කරලා බලන්න. දැන් මේ තියෙන්නේ maximum එකකට දාලව. එතකොට max විදිහටම අර min එක හැදුවා වගේ max එකත් හදනවා. එයාගේ ඊට පස්සේ බලනවා පළවෙනි එකට වඩා අනිත් ඒවා කුඩාද කියලා. එහෙම වුණොත් ආදේශ කරලා අපිට max වල අගය බලා ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට ඇරේස් පාඩම අපිට කතා කරන්න පුළුවන් වුණා. ඇරේස් වල එතකොට අද දවස් වල ඉගෙන ගත්තා මොකක්ද ඇරේ එකක් කියන්නේ. ඊට පස්සේ ඇරේ එකක තියෙන වාසි මොනවද අවාසි මොනවද කොහොමද ඩික්ලෙයාර් කරන්නේ ඇක්සස් කරන්නේ කොහොමද ඊට පස්සේ ෆන්ක්ෂන් එකකට දාගලා කතා කරන්නේ කොහොමද මොනවද ඇරේස් තියෙන ආකාර 1D එහෙම නැත්නම් 1 dimension ඇරේස් කතා කරා 2 dimensional ඇරේස් කතා කරා මේ කියන දේවල් එතකොට ඔයාලා ඉගෙන ගත්තා ඇරේස් කියන පාඩම තුලින්. ඒතර ඇරේස් කියන පාඩමට අදාළ ඔච්චරයි තියෙන්නේ. දැන් අවබෝධයක් ඇති කොහොමද ඇරේස් අපි C++ ප්‍රෝග්‍රෑමින් වලට අදාළව කතා කරන්නේ එහෙම නැත්නම් ඉගෙන ගන්න කියලා. එහෙනම් කට්ටියට සුබ දවසක්. නැවත අපි ඊළඟ දවසේ හම්බ වෙමු අවසාන පාඩම තුලින්. අවසාන පාඩම විදිහට දාලා තියෙන්නේ පොයින්ටර්ස් පාඩම. වැදගත් පාඩමක්. ඒක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් පොයින්ටර්ස් වලටත් සහභාගී වෙන්න. එහෙනම් කට්ටියට රයිට් අපි ඊළඟ දවසේ හම්බ වෙමු.